ආයිබෝන් ආයිබෝන් දුවේ පුතේ අපි මේ ආරම්භ කිරීමට යන්නේ දෙවෙනි වීඩියෝව 10 වෙනි පාඩමට අදාළව. එතකොට අපි පසුගිය සතියේ කතා කරා HTML කේතකරණයේ මූලික කොටස් සහ උසුලන කීපයක් පිළිබඳව. එතකොට අපි අද දවසේ පාඩම ආරම්භ කරන්න කලින් ගිය සතියේ මම යොමු කරා ඔබට ගෙදරදි කරන්න HTML කේත 3ක් WhatsApp group එක වෙත. එතකොට මුලින්ම අපි ඒ ප්‍රශ්න තුනට අදාළ පිළිතුරු සාකච්ඡා කරලා ඉමු. එතකොට ඔබ ඊට අදාළව ප්‍රශ්න ලියපු කොලේ ඒකම ලං කරගන්න මේ වෙලාවේ ඔබ ගාවට ඒක අරගෙන අපි බලමු ඔබ ලියුව පිළිතුරු පරීක්ෂා කරගන්න මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් ඒවා සටහන් කරගන්න. එතන මුලින්ම කියන්න ඕනේ මේ જાතියේ ගෙදර වැඩ කරන එක අතිශය වැදගත්. දැන් අද වීඩියෝෙන් පසුවත් මම ඔබට මේ වගේම ගෙදරදි කරන්න ක්‍රියාකාරීකම් කීපයක් එවනවා. මොකද අපි A level විභාගෙ ලියන්න ගියාමත් අපිට ගොඩාක් වෙලාවට හම්බ වෙන්නේ මේ જાතියේ විදහීමක්. එතකොට මේ විදහීමට අදාළව HTML කෝඩ් එකේ හිස්තැන් පිරවීමක් හෝ HTML කේතයේ ලිවීමක් තමයි අපෙන් බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ විදහීමට අදාළව HTML කෝඩ් එක ලියන්න ගියාම අර HTML තියරි හොඳටම දැනගෙන හිටියා වුණත් සමහර ගැටලු එනවා ප්‍රායෝගික ගැටලු විදහීම අඳුන ගැනීමේදී මේක කොයි වගේ දෙයක්ද වගේ ගැටලු. එතකොට ඒවා දිනන්න පුළුවන් එකම ක්‍රමය පුළුවන් තරමක් මෙවැනි ප්‍රශ්න කිරීමමයි. ඒ නිසා අන්තිම මොහොත වෙනකන් විභාගෙට කිට්ටු වෙනකන් ඉන්නේ යන්නේ නැතුව අපි මේ අතරතුරේදී ඒ වගේ ප්‍රශ්න කොටස් ටිකක් කරගමු. එතකොට මේ ඒකකයේ අග කොටසට කිට්ටු වෙනකොට මම ඔබට A level විභාගෙට එන જાතියෙම ප්‍රශ්නත් අපි ඒ සමගම කරමු. ඒ නිසා හැමතිස්සෙම මේ දේවල් කරන්න කම්මැලි වෙන්න නම් එපා. හරි බලමු එහෙනම් පළවෙනි ප්‍රශ්නේ. එතකොට පළවෙනි ප්‍රශ්නෙට අදාළව මම දුන්නු විදහීම තමයි මේක. එතකොට මෙයාට අදාළව අපි කොහොමද HTML කෝඩ් එක ලියන්නේ? එතකොට මුලින්ම අපි බලන්න ඕන දේ තමයි මේකේ HTML උසුලනේ ලිව්වා head කියන උසුලනේ ලියලා ශීර්ෂ කොටස පටන් ගන්නකොටම අවධානය යොමු කරන්න ඕන තැනක් ගැන මම ගිය සතියේ කියලා දුන්නා. මොකක්ද ඒ? ටයිටල් එකක් තියෙනවද කියලා මේ පිටුවේ. ඔව් ටයිටල් එකක් තියෙනවා. ඊතලෙන් මම පෙන්නලා තිනවා රතු පාට homework 1 කියලා. එහෙනම් head එක ඇතුලේ homework 1 කියන එක title උසුලනය තුල ලියලා ඉන්න වෙනවා. මොකද මේක ගොඩක් ළමයි ඉන්නවා මම දැකලා තිනවා ඔය අපේ පන්ති වලට පසු කාලීනව සම්බන්ධ වෙච්ච ළමයින්ගේ විශේෂයෙන් මම දැකලා තියෙන ගැටලුවක් ඒගොල්ලෝ මේ title එක එච්චර දකින්නේ නැහැ. මොකද ඒක කොහොමත් පොඩියටනේ පෙන්වන්න වෙන්නේ මේ විදහීම තුල. ඒ නිසා ඒගොල්ලෝ මුළු කඳ කොටසම ලියනවා. සමහරවිට මුළු කෝඩ් එකම ලියලා ඉවරනාට පස්සේ තමයි ඒගොල්ලෝ title එක දකින්නේ. දැන් ඒකට head එක ඇතුලේ ඉඩක් නැහැ ලියන්න. අපිට විභාගයට ටිපික්ස් ගෙනියන්න දෙන්නෙත් නැහනේ. එතකොට ලොකු ගැටලුවකට ඔබ මුණ පානවා. ඒ නිසා ඒක පුරුද්දක් කරගන්න හෙඩ් එක ලිව්ව ගමන්ම බලන්න ටයිටල් එකක් තියෙනවද? තියෙනවා නම් ඒක ලියලා ඊට පස්සේ ශීර්ෂ කොටස අවසන් කරලා ඊළඟට අපිට පුළුවන් යන්න කඳ කොටසට. එතකොට කඳ කොටසේ මුලින්ම තියෙනවා HTML කියලා කොටසක් වචනයක්. එතකොට ඔබට පෙවුනද මේ HTML කියන එක බෝල්ඩ් වෙලා තියෙන්නේ. කොහොමද ඒක බෝල්ඩ් කියලා හොයාගන්න? ඊට පල්ලෙහා තියෙන පේලියත් එක්ක සංසන්දනය කරාම HTML කියන වචනේ තද ගතියකින් යුක්තයි. ඒතර ඕක තමයි අභියෝගය. දැන් මේක බෝල්ඩ් වෙලාද? ඒක තියරි එකකින් හොයන්න බෑනේ. ඒකට ඇහැ හොඳට හුරු වෙලා තියෙනවා. අපි කියන්නේ ඇහැ ටියුන් වෙලා තියෙන්න ඕන මේ වගේ වෙනස්කම් අඳුනගන්න. ඒතර ඒක කොහොමද පුරුදු වෙන්නේ? ඒක මට එක දවසකින් ඔයගොල්ලන්ට කියලා දෙන්න බෑ. මේ જાතියේ ප්‍රශ්න වලට උත්තර ලියලා තමයි ඕගොල්ලෝ ඒ අත්දැකීමෙන් දැනුම ලබා ගන්න ඕනේ. ඒ නිසා HTML කියන කොටස B උසුලනෙන් ආවරණය කරලා අපි ලියනවා. ඕනනම් strong පාවිච්චි කරන්නත් පුළුවනි. ඊළඟට HTML වලට පස්සේ පේනවා පේලි පරතරයක් තියෙනවා. පේලි පරතරයක් කියලා කිව්වේ මේ දෙන්න මැද්දට ඕනනම් තව පේලියක් විදහන්න තරම් ඉඩ තියෙනවා. ඒ නිසා ලියන්න ඕන BR පද දෙකක්. තනි BR පදේ මදි. මොකද තනි BR පදයෙන් කියන්නේ ඊළඟ පේලිය කරන්නේ. ඒකට මැද ඉඩක් නැහැ. ඊට පස්සේ අපිට ලියනවා HTML is a web technology. එතකොට web technology කියන දෙන්න ඇලවෙලා. ඒ නිසා I උසුලනය තුලයි ඒගොල්ලෝ ලියවෙන්න ඕන. ඒකිනුත් technology කියන එක්කිනා යටින් ඉරක් තියෙන නිසා U උසුලනයට මැදි කරලා එයව ලියලා තියෙනවා. එතකොට HTML වල තියෙනවා තව මෙන්න මෙහෙම අලුත් දෙයක්ුත්. මේවා සටහන් කරලා තියාගන්න. දැන් සමහර යම් අන්තර්ගතයක් උසුලන කීපයක් ඇතුළෙම ලියවෙනකොට දැන් මේ ටෙක්නොලොජි කියන එක උදාහරණයක්නේ. එයා U වලටත් යටත් I වලටත් යටත්. එයා ඉන්නේ U උසුලනය අතරේ ඒ වගේම I උසුලනය අතරේ. එතකොට ඒ වගේ වෙලාවට උසුලන අවසන් කරන්න ඕන
ආරම්භ කරපු පිළිවෙලේ විරුද්ධ පිළිවෙලට. දැන් මුලින්ම පටන්ගෙන තියෙන්නේ I උසුලනිය. එයාව අවසන් වෙන්නේ අන්තිමටම. අන්තිමටම පටන් අරන් තියෙන්නේ U උසුලනිය. එයා අවසන් වෙන්නේ මුලින්ම. එහෙනම් ඔන්නෝක තමයි ලක්ෂණය විය යුත්තේ. ඒ කියන්නේ යම් අන්තර්ගතයක් ආවරණය කරනවා උසුලන තුනකින්. මම උදාහරණයක් PQR කියලා මුලින් ලිව්වා P ආරම්භය, Q ආරම්භය, R ආරම්භය. ඒතර අවසන් වෙන්න ඕනේ කොහොමද? R අවසන්, Q අවසන්, P අවසන්. ආයෙත් P පටන් ගත්තා, Q පටන් ගත්තා, R පටන් ගත්තා. වහන්නේ R වැහුවා, Q වැහුවා, P වැහුවා. කියන්නේ ආරම්භ කරපු පිළිවෙලේ නොපිටට තමයි අවසන් කරන්න ඕන. ඒක හැමතිස්සෙම පාවිච්චි කරන පිළිවෙලක්. හරි. එතකොට මෙතනින් ඒ දේත් ඔන්න ඉගෙන ගන්න. ටෙක්නොලොජි කියන වචනෙට උසුලන දෙකක් බලපානවා. U සහ I. මුලින් I ඉන්න නිසා I අන්තිමටම වහන්නේ. අන්තිමටම U ලිව්ව නිසා U මුලින්ම වහනවා. ඊට පස්සේ 19th කියන එකේ TH ඉහළට යන්න ඕන. ඒ නිසා SUP උසුලනෙන් ආවරණය කරලා තමයි එයාව ලියලා තියෙන්නේ. එහෙනම් ඔන්න කෝඩ් එක I වෙනුවට ඕනනම් EM, U වෙනුවට ඕනනම් INS පාවිච්චි කරත් හරි. නමුත් මම ඔයගලන්ට කිව්වා අර ජනප්‍රිය උසුලන තියෙනවා මේ වැඩවලට. ඒ නිසා පුළුවන් හැම වෙලාවෙම මේක පාවිච්චි කරන්න. මොකද ඒක ඔයගලන්ට වාසි පේපර් මාකින් වලදී. දෙවෙනි ප්‍රශ්නේ අපි බලමු කෝඩ් එක. එතනත් හෙඩ් එක ලිව්ව ගමන් මුලින්ම බැලුවා මේකට ටයිටල් එකක් තියෙනවද? තියෙනවා ෆෝමියුලා කියලා. ඒ නිසා ටයිටල් උසුලනිය තුල ඒක ලියලා තමයි ශීර්ෂ කොටස අවසන් කරන්න ඕනේ. ඊට පස්සේ අපි යමු කඳ කොටසට. කඳ කොටසේ මුලින්ම තියෙනවා check formula. ඒක bold වෙලා තියෙන්නේ. ඒ නිසා ඒක B ඇතුලේ check formula කියන එක ලිව්වා. ඊළඟ කාරණය මේ check formula ඉන්නේ මේ පේලි දෙකත් එක්ක බැලුවහම පේනවා මේ අයිනිම නෙමෙයි. මේගොල්ලොත් එක්ක එකම ලයින් එකේ නෙවෙයිනේ. ටිකක් ඇතුළට ගිහිල්ලා. ඒ කියන්නේ ස්පේසර්ස් ටිකක් තියලා තමයි විදෙන්නේ. එහෙනම් අපි ස්පේසර්ස් අවකාශ ටිකක් විදහන්න ඕන. කාවද ලියන්නේ? and එක NBSP semicolon. ඒ නිසා මම මේ check formula ලියන්න කලින් ඉස්සරහෙන් main කීප දෙනෙක්ව ලිව්වා. ඒතර මම 4 දෙනෙක් ලියලා තිනවා. ඒ කියන්නේ මම කියනවා මේ ඉස්සරහෙන් ස්පේසර්ස් 4ක් තියෙනවා කියලා. හැබැයි දැන් ප්‍රශ්නේ දෙනකොට ඕගලන්ට අවකාශ තියන්න ඕන නම් මේ ප්‍රමාණි ප්‍රශ්නේ කියනවා. ඉලක්කම දෙනවා. ඒතර ඔයගලන්ට තියෙන්නේ ඒ ගානට and එක NBSP semicolon ලියන්න. එහෙන් බලලා ස්පේසස් ගාන හිතන්න අවශ්‍ය නැහැ. හරි. ඒතර ඒ නිසා ඔයගොල්ලෝ මේක 4ක් නෙවෙයි ඊට වඩා වෙනස් ගානක් ලියලා තිබ්බත් ඒක ගැටලුවක් නැහැ. ඒක හරි හිතා ගන්න පුළුවන්. මොකද විභාගෙදී ඒක ඔයගලන්ට දෙනවා. මම දෙන්න ඕන හරි නම් ඔයගලන්ට ඒ ඉලක්කම. ඊළඟට තියෙන H2 කියන එකේ ඒ වගේම එතනින් පස්සේ BR දෙකක් අවශ්‍යයි. මොකද අර කලින් කිව්වා වගේම පේලි එක පරතරයක් තියෙන නිසා BR දෙකක් ලිව්වා. ඊළඟට H දෙකේ ඉලක්කම SUB උසුලනිය ඇතුලේ මොකද පහලට එන්න ඕන. O වලට පස්සේ දෙකේ ඉලක්කම SUB ඇතුලේ. H2O ට පස්සේ BR එකක් දාලා තියෙනවා. දැක්කද? මොකද පේලි පරතරයක් නැහෙනේ. මේ පේලියේම ඊළඟ පේලිය. ඒ නිසා එක BR එකයි ඒ වගේ වෙලාවට අපි දාන්නේ. අන්තිමටම දෙක SUP වල ලිව්ව පහ සමානයි 32. එතනින් කඳ කොටස අවසන්. HTML කේතය අවසන්. තුන්වෙනි ප්‍රශ්නේ බලමු ඒ සඳහා කෝඩ් එක. ඒතර එතනත් ටයිටල් එකක් තියෙනවා ශ්‍රී ලංකා කියලා. ඒ නිසා හෙඩ් එක ඇතුලේ අපි ටයිටල් උසුලනින් ආවරණය කරා ශ්‍රී ලංකා කියලා. ඊට පස්සේ ශීර්ෂ කොටස අවසන්. කඳ කොටස අපි බලමු. කඳ කොටසේ තියෙන ශ්‍රී ලංකා කියන මුල්ම එක්කෙනා ඇලවෙලා. ඒ නිසා I උසුලනියක් ඇතුලේ තමයි ඒක ලියවෙන්න ඕන. ඊට පස්සේ පේලි පරතරයක් තියෙන නිසා BR ඒව දෙකක් දැම්මා. ඊළඟ තියෙනවා ශ්‍රී ලංකා සිලෝන් කියන එක මැදින් ඉරක් තියෙන නිසා ඩෙල් වලින් ආවරණය වෙලා මේ වෙනුවට උනන් ස්ට්‍රයික් ලියන්න පුළුවන්. ඊසන් ඒෂියන් කියන එක U උසුලනින් ආවරණය වෙලා country කියලා ඊළඟ පේලියට යා යුතු නිසා BR එකක් දානවා. තනි BR එකයි. මොකද පේලි පරතරයක් එතන නැහැ. It is ඊළඟට located in Indian කියන කොටස bold ඒ වගේම underline. ඒ නිසා B වලින් සහ U වලින් දෙකෙන්ම මම වට කරලා තියෙනවා. ඔයගලන්ට පේනවා. ඒතර එතනත් අර මම පළවෙනි ප්‍රශ්නේ කිව්ව අනුපිළිවෙල තත්වය පේනව නේද? U මුලින්ම අවසන් වෙනවා. අන්තිමටම තමයි B අවසන් වෙලා තියෙන්නේ. එතකොට මෙයා බෝල්ඩ් වෙලා අන්ඩර්ලයින් නේ. එතකොට කෙනෙක් ඕන මේ දෙක මාරු කරන්න පුළුවන්. මම ලියලා තියෙන්නේ BU U අවසන් B අවසන්. කෙනෙක් ලිව්වොත් UB B අවසන් U අවසන්.
එතකොට මොකද වෙන්නේ? එතකොට පොඩි අවුලක් එනවා. මොකක්ද ගැටලුව? මෙතන බලන්න මේ ඒෂියන් කියන වචනේ අන්ඩර්ලයින් එකයි මේ අන්ඩර්ලයින් එකේ වෙනසක් තියෙනව නේද? මොකද්ද? මේ අන්ඩර්ලයින් එකත් බෝල්ඩ් වෙලා. ඒ නිසා අන්ඩර්ලයින් එක බෝල්ඩ් වෙන්න නම් එයා ඉන්න ඕනි B යටතේ. එහෙනම් B ට පස්සේ තමයි U ලිය වෙන්න ඕන. U වැහුවට පස්සේ තමයි B වැහෙන්න ඕනි. ඒ නිසා මේ ක්‍රමයටම මේක තියන්න වෙනවා. මේ දින මාරු කරොත් විදහීමේ පොඩි වෙනසක් සිද්ධ වෙන නිසා. හැබැයි සමහර තැන් තියෙනවා ඒක ගැටලුවක් නොවන. දැන් අපි හිතමුකෝ බෝල්ඩ් වෙලා ඉටලික් වෙලා. එතකොට B I ලිව්වත් එකයි I B ලිව්වත් එකයි. වෙනසක් නැහැ. දැන් මේ වගේ තැනකදී පිළිවෙලේ වෙනසක් වෙනවා. ඊට පස්සේ ඕෂන් කියන තැනට ලිව්වා කඳ කොටස සහ HTML කෝඩ් එක අවසන් කරා. එහෙනම් ගෙදර වැඩ එතනින් අවසానයි. බලන්න මේ ටිකෙන් අපිට තිබ්බන් ඉගෙන ගන්න සෑහෙන ප්‍රායෝගික දේවල්. නේද? ඒක තියරි වල උගන්නන්න බෑ තියරි නෝට් එකක් අස්සේ. ඒතකොට ඒ නිසා හැමෝම අද ඉඳගෙනවත් මේක නොකරා නම් මං හිතන ඕගොල්ලෝ හොඳ ළමයි ඕගොල්ලෝ කරන්නේ නැති හැමෝම කියලා. එහෙම නොකරපු කෙනෙක් ඉන්නවා නම් ඊළඟ දවසේ වෙනකොට ගෙදර වැඩ ටික කරන්න. ඒ වගේම ගෙදර වැඩ මම ඉව්ව PDF එක පුළුවනි නම් print out එකක් ගන්න. ඒකටම අමුණලා කොලයක් තියාගෙන මේ උත්තර ටික ලියලා තියාගන්න. හරි? අනිවාර්යෙන් මාක් කරගන්න මේ උත්තර ටික මේ වීඩියෝ බලපු ගමන් ඒකම නිවැරදි උත්තරත් සටහන් කරගන්න. මොකද ඒක තමයි අන්තිමටම විභාගයේ කියන කාරණේ අරමුණු කරනකොට වැදගත්ම දේ තමයි මේ ගෙදර වැඩ හරි වැරදි ලකුණු කර ගැනීම. හරි. එහෙනම් අපි අද පාඩමේ වැඩ පටන් ගමු. අද පාඩමේ වැඩ පටන් ගන්නකොට මුලින්ම මම ඔයගලන්ට කියලා දෙනවා මේ අනූපදේශකේත කියලා මාතෘකාවක් ගැන. එතකොට අපි අද 6 වෙනි පිටුවේ ඉඳන් ඉස්සරහට තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මෙතනින් ඉස්සරහට ටික කරගෙන යනකොට මේ අනූපදේශකේත ඉංග්‍රීසියෙන් කියනවා attributes මේගොල්ලන්වත් ඕන වෙනවා. එතකොට මම ගිය සතියේ කිව්වා නේද HTML වලින් කරන්නේ අතරික්සුවට දෙනවා උපදේශ කොහොමද මේ විදහීම කරන්න ඕනේ. මොනවා පාවිච්චි කරලාද? උසුලන පාවිච්චි කරලා. යුගල හෝ යුගල නොවන උසුලන පාවිච්චි කරලා. එතකොට HTML වල අපි ගිය සතියේ කතා කරනකොට තිබ්බේ උසුලන විතරයි. හැබැයි උසුලන වලට අමතරව තව කෙනෙකුත් මේ විධාන දෙන වැඩේට HTML පාවිච්චිට ගන්නවා. එයා තමයි අනුඋපදේශකේත. එතකොට අනුඋපදේශකේතත් උසුලනත් එකට එකතු වෙලා. එයාට තනියම ඉන්න බෑ. අනුඋපදේශකේත ඉන්නේ උසුලනත් එක්ක. එකට එකතු වෙලා සමහර තැන්වලදී විධාන දෙන්න යනවා. මොකද්ද එතකොට වෙන්නේ? උසුලනෙත් විධානයක් දෙනවා අනුපදේශකේතේ. අනුපදේශකේතේ කරන්නේ විධානයට තව ටිකක් තොරතුරු එකතු කරන වැඩේ. නැත්තම් ඒ විධානය ටිකක් බොඩ් කරනවා. ඒකේ යම් යම් ගුණාංග ඉස්මතු කරවලා ගන්න තමයි අනුඋපදේශකේත තියෙන්නේ. එතකොට මේ තිරේ දැක්වෙන ටික හරි වැදගත්. ඒ නිසා මේක ඔබ ලියා ගන්න අනුපදේශකේත ගැන ඔබේ නෝට් එකේ ඉඩ තියෙන තැනක් බලලා අපිට ඔබට ඕනම් පුළුවනි 6 වෙනි පිටුවේ පහළ ඉඩක් තියෙනවා. එතන ඕනනම් ලියා ගන්න පුළුවන්. එහෙම නැතිනම් ඔබ ටියුට් එක ගත්තොත් ටියුට් එකේ අන්තිම පිටුවෙත් ඉඩ තියෙනවා. එතන ඕනනම් ලියා ගන්නත් පුළුවනි. එතකොට ඒක නිකන් හරියට මේ වගේ මම උදාහරණයක් ගත්තොත් හිතන්න මම උසුලනයක් හදාගෙන තියෙනවා දුවන්න. එතකොට ඔබ අතරික්සු ආකෘතියේ කෙනෙක් නම් මං දුවන්න කියන උසුලනිය ඔබට දුන්නාම ඔබ දුවනවා. හැබැයි මට පස්සේ කාලෙක හිතෙනවා මේ දුවන වේගයත් මට මොඩිෆයි කරන්න. දැන් දුවන්න කිව්වහම වේගය ගැන මං කියලා නෑනේ. එතකොට ඔබ කැමති වේගයකින් ඔබට පුරුදු වේගයකින් දුවත හැකියි. එතකොට මට ඕන වෙනවා මේ වේගය කියන එකත් මේ එක්කම කියන්න. අන්න එතකොට මට පුළුවනි අනුඋපදේශකේතයක් හදාගන්න වේගය කියලා. එතකොට මම දුවන්න කියන විධානීය දෙන ගමන් වේගය මෙන්න මෙච්චරයි කියලාත් ඕගොල්ලන්ට කියනවා. වේගය 10යි පැයට කිලෝමීටර. වේගය 3යි පැයට කිලෝමීටර. වේගය 5යි පැයට කිලෝමීටර. අන්න ඒ වගේ වැඩකට තමයි අපි අනුඋපදේශකේත පාවිච්චි කරන්නේ. අනුඋපදේශකේත කොහොමද ලියන්නේ? මෙන්න පෙන්නලා තියෙනවා. උසුලනය ලියනකොට උසුලන නම ලියුවා මේ විශාල කුඩා ලකුණ ASCII උසුලන නම ලියලා ස්පේස් එකක් තියලා අනුඋපදේශකේතේ ලිව්වා. ඊට පස්සේ සමාන ලකුණ දාලා වටිනාකම ලිව්වා. එතකොට අනුඋපදේශකේත කියන්නේ ඉංග්‍රීසි වචන සෙට් එකක්. කටපාඩමින් මතක තියාගන්න ඕන මේ උසුලනිය ඇතුලේ මොනවද ලියන්න පුළුවන් අනුඋපදේශකේත. මේ වගේ වැඩවලට මොනවද තියෙන අනුඋපදේශකේතක කටපාඩම. එතකොට නිකම්ම අනුඋපදේශකේතයක් ලිව්වට වැඩක් නැහැ. සමාන දාලා මේ මොහොතේ යාට වටිනාකමක් කියන්නම වෙනවා. හරියට මගේ උසුලනයක් තියෙනවා run අනුඋපදේශකේතයයි speed සමානයි 5යි පැයට කිලෝමීටර. ඒතර වටිනකම තමයි 5 පැයට කිලෝමීටර 5. වටිනකම තමයි 6යි පැයට කිලෝමීටර. වටිනකම තමයි 10යි පැයට කිලෝමීටර. අනුපදේශකේතේ තමයි ස්පීඩ්. උසුලනේ තමයි රන්. මම මේ උදාහරණයක් කිව්වේ.
ඒ වගේ. එහෙනම් ඔන්න ඔය විදිහට අනූපදේශකේත හැමතිස්සෙම ලියන්නේ වටිනාකමකුත් එක්ක. අනිත් කාරණය අනූපදේශකේත ලියන්නේ යුගල උසුලනයක් නම් ආරම්භක උසුලනිය ඇතුලේ විතරයි. අවසන් කරන එක ASCII අනූපදේශකේත ලියන්න යන්නේ නෑ කොයි වෙලාවකවත්. හරි? එකත් මතක තියාගමු. ඒ වගේම අනූපදේශකේත ඉංග්‍රීසි වචන කැපිටල් සිම්පල් ભેදයක් නෑ. හරියට අකුරු ටික තිබ්බනම් ඇති. ඒ වගේම මේ වටිනාකම සමහරක් වෙලාවට වචන, සමහරක් වෙලාවට සංඛ්‍යාත්මකයි. ඒතර වටිනාකම වචනයක් නම් උද්දෘතකම ඇතුලේ තමයි ඒක ලියන්න ඕනේ. ඒ වගේම එක උසුලනයක් ඇතුලේ අනූපදේශකේත කීපයක් එකපාර ලියන්න පුළුවන්. අනූපදේශකේත ලිව්ව සමානයි යාගේ වටිනකම ආයි ස්පේස් එකක් ඊළඟ අනූපදේශකේත ලිව්ව යාගේ වටිනකම ආයි ස්පේස් එකක් ඔහොම ලියාගෙන යන්න පුළුවනි. එහෙම ලියනකොට අනුපිළිවෙලේ කිසි අවුලක් නැහැ. ඒ කියන්නේ මම ලියලා තියෙනවා අනූපදේශකේත දෙකක් xy කියලා. මම ලියන්නේ මුලින් x සමානයි වටිනකම ඊළඟට y සමානයි යාගේ වටිනකම. ඕගොල්ලෝ ලියනවා y සමානයි වටිනකම දීලා ඊට පස්සේ ලියනවා x සමානයි වටිනකම. දෙගොල්ලන්ගෙම විදහීම එකමයි. ඒ නිසා අනුපිළිවෙල කොයිම වෙලාවකවත් ප්‍රශ්නයක් කරගන්න එපා. ලියන්න විතරයි අවශ්‍ය අනූපදේශකේත ටික වැදගත් වෙන්නේ. අපි මේක හොඳටම පැහැදිලි කරගමු. දැන් උදාහරණ බලද්දී ඔයගොල්ලන්ට තේරෙවි. දැනට මේ මොකක්ද කිව්වේ කියන මේ කතාව යම් ප්‍රමාණයකට ඔළුවේ තියාගන්න තව විනාඩි කිහිපයක් ගෙවෙනකන්. ඊට මේ අනූපදේශකේතත් එක්ක තියෙන බොහොම වැදගත්ම වචනයක් තමයි පෙරනිමි අගය. මේක හරිම වැදගත් විභාගයට අදාළව ප්‍රශ්න අහනකොට. ඉංග්‍රීසියෙන් කියන්නේ default value පෙරනිමි අගය. ඒ කියන්නේ අනූපදේශකේත වලට තියෙනවා පෙරනිමි අගයක්. මොකක්ද බලමු මේක තේරුම් ගන්න. අපි අනූපදේශකේතයකින් කරන්නේ අර අන්තර්ගතයක් විදහන්න උසුලනය කියනවනේ මෙතන පෙන්වන්න මෙහෙම එකක්. එයාගේ යම් ගුණාංග ගැන තමයි අපි කිව්වා දැන් අනූපදේශකේත වලින් කියන්නේ. හැබැයි මේ අනූපදේශකේත වලින් කියන ගුණාංග අනූපදේශකේතේ නොලිව්වත් තියෙනවා. අන්නේ තියෙන විදිහට තමයි අපි කියන්නේ පෙරනිමි අගය. මේක නෝට් කරගන්නකෝ. මම ඉස්සරහට උදාහරණකින් ඔයගලන්ට පෙන්නන්නම්. හරිද? එහෙනම් අනූපදේශකේතයක් මගින් වෙනස් කරනු ලබන ගුණාංගය ඊට අදාළ අනූපදේශකේතේ ලිව්වේ නැති වෙලාවට පවතින ස්වභාවයට අපි කියනවා ඒ අනූපදේශකේතයේ පෙරනිමි අගය. උදාහරණයක් කර මම ගත්තා නම් මේක චුට්ටක් තේරෙනවද බලන්නකෝ. run කියලා උසුලනයක් තිබ්බා. ස්පීඩ් සමානයි කියලා මට පුළුවන් වේගය දෙන්න. හැබැයි මම යම් වෙලාවක වේගය දෙන්නේ නැහැ. කෙලින්ම run කියලා විතරක් කියනවා. ඒත් ඕගොල්ලෝ දුවන වේගයක් තියෙනවනේ. දැක්කද? ස්පීඩ් එක නොකියුවත් දුවන වේගයක් තියෙනවා. අන්න ඒ වේගය තමයි ස්පීඩ්ගේ පෙරනිමි අගය. හිතන්න වාට කිව්වහම දුවන්න, ඔයා දුවන්නේ මං වේගය නොකියුවොත් පැයට කිලෝමීටර 3න්. එහෙනම් ඔයාගේ ස්පීඩ් අනූපදේශකයේ පෙරනිමි අගය පැයට කිලෝමීටර 3යි. හැබැයි ස්පීඩ් සමානයි 6 කිව්වොත් ඔයා 6ෙන් දුවනවා. ස්පීඩ් සමානයි 10 කිව්වොත් 10ෙන් දුවනවා. හැබැයි ස්පීඩ් කතා නැතුව රන් කීතර කිව්වොත් ඔයා දුවන්නේ 3ෙන් පැයට කිලෝමීටර 3ෙන්. එහෙනම් ඔයාගේ පෙරනිමි අගය පැයට කිලෝමීටර 3යි. ඔන්න ඔය විදිහට තමයි ඩිෆෝල්ට් එක එහෙම නැතිනම් පෙරනිමි අගය කියන එක ගැන අපි සඳහන් කරගන්නේ. ඒකත් හරි වැදගත් සටහන් කරලා තියාගන්න. හරි. එහෙනම් අද අපි මුලින්ම බලන්නේ වචනයක අකුරු වර්ගය කොහොමද වෙනස් කරන්නේ. ෆොන්ට් එක කියලා අපි කියන්නේ වර්ඩ් වල එහෙම තියෙන එක අකුරු ෆොන්ට්. එතකොට ඔයගලන්ට පේනවා මේ විදහීම ගත්තොත් I like you friend කියලා පේලියක් විදහෙනවා අතරික්සුවක you කියන එකේ ෆොන්ට් එක මේ I like friend වඩා වෙනස්. බලමු කෝඩ් එක. බලන්නකෝ you කියන එක වට කරලා තිනවා ෆොන්ට් කියලා යුගල උසුලනයකින්. එයාගේ ලියලා face සමානයි උද්දෘතකම චිල. මොකක්ද මේ? අනු උපදේශකේතයක්. face කියන්නේ අනු උපදේශකේතේ, චිල කියන්නේ වටිනකම. චිල කියන්නේ වචනයක්. ඒ නිසා උද්දෘතකම තුල තමයි මේක ලියලා තියෙන්නේ. මොකක්ද කරන්න ඕන? මේක තමයි හිස්තැනේ ලියවෙන්න ඕන. එතකොට ඔයගලන්ට පේනවා 6 වෙනි පිටුවේ තියෙනවා වචනයක අකුරු වර්ගය වෙනස් කිරීම තිත්තිරි පේලි දෙකේ ලියා ගන්න මේ යටින් පෙන්නලා තියෙන ටික. ඒ තමයි මේ සඳහා ෆොන්ට් උසුලනය තුල face අනුපදේශකේතය ලියලා ඒකේ වටිනාකම විදිහට අකුරු වර්ගයේ නම දෙන්නයි තියෙන්නේ. ඒ කියන්නේ මේ u විදහෙන්නේ චිල කියන ෆොන්ට් එකකින්. ඒතරොන්ට විභාගෙදී ෆොන්ට් එකේ නම දේවි. මේක Times New Roman වලින් විදහන්න. මෙතන Arial ෆොන්ට් එක. ඕගොල්ලන්ට තියෙන්නේ face සමානයි කියලා අන්නේ වචනේ ලියලා තිබ්බනම් හරි. ඒතර අකුරු වර්ගයේ වෙනස් වෙන්න ඕනේ කොතන ඉඳන් කොතනටද ෆොන්ට් එකකින් ඒ සීමාව වට කරන්න. face සමානයි කියලා ෆොන්ට් එකේ නම දෙන්න. එහෙනම් ඔන්න ඔය ක්‍රමයට අපිට පුළුවනි වචනයක අකුරු වර්ගේ වෙනස් කරලා විදහන්න. ඊළඟට අපි බලමු වචනයක අකුරු වල වර්ණය වෙනස් කරන්න පුළුවන්.
එතකොට වචනයක අකුරු වල වර්ණය වෙනස් කරන්න ගියාම ඒකට අපි දන්නවා සාමාන්‍යයෙන් මේ විදහෙන්නේ කළු පාටින්නේ. එතකොට කළු පාට තමයි ඩිෆෝල්ට් එක. ඒ කියන්නේ පාටේ ඩිෆෝල්ට් එක. පාට හැදුවේ නැතිනම් කළුයි. අන්න පෙරනිමි. හැබැයි වෙන පාටකින් ඕනනම් අපි විශේෂයෙන් හදන්න ඕන. ඕකට අපි පාවිච්චි කරන්නේ කලර් කියන අනුපදේශකේතේ. බලන්න විදහීම U කියන එක රතු පාටින් ඉන්නවා. ඒ නිසා කෝඩ් එක තුල U කියන එක වට කරලා ෆොන්ට් උසුලණයෙන් කලර් සමානයි red කියලා ලියලා. ඒතර කලර් කියනකොට COLOR U ලියන්න එපා. ලිව්වොත් වැඩ කරන්නේ නැහැ. එහෙනම් එතන හිස්තැන සම්පූර්ණ කරගන්න මේ සඳහා ෆොන්ට් උසුලණය තුල කලර් අනුපදේශකේතේ ලියලා ඒකේ වටිනාකම විදිහට අපි ලබා දෙනවා මොකක්ද වර්ණේ නම. ක්‍රම දෙකක් තියෙනවා මේක කරන්න පුළුවන්. එතකොට 6 වෙනි පිටුවේ ලියලා තියාගන්න කෙටි කඩිර මත වටිනාකම ලෙස වර්ණේ නම ලබා දීම. එතකොට ඉංග්‍රීසි වචනේ ඔයගොල්ලෝ දන්නවනම් පාටට අදාළව අන්නේ ඉංග්‍රීසි වචනේ ලිව්වනම් හරි. වචනයක් නිසා උද්දෘතකම ඇතුළේ ලියවෙන්නේ. එතකොට නිකම්ම ෆොන්ට් වලින් විතරක් වැහුවනම් මේ U කියන එකත් කළු පාටින්. ඒ නිසා කලර් කියන එකේ ඩිෆෝල්ට් එක පෙරනිමියගේ මොකද්ද ෆොන්ට් වල black. අන්න ඩිෆෝල්ට් එක හැදෙන්නේ ওই විදිහට. ඒක කරන්න පුළුවන් මේ පාට හදන්න පුළුවන් තව විදිහක් තියෙනවා. බලන්නකෝ මෙතන U කියන එක තියෙන්නේ නිල් පාටකින්. වටිනාකම විදිහට දීලා තියෙන්නේ ෆොන්ට් උසුලණය කලර් අනුපදේශකේතේ. හැබැයි වටිනාකම විදිහට දීලා තියෙන්නේ ඉංග්‍රීසි වචනයක් නෙමෙයි මොකක් හරි බ්ලූ කතාවක් නෙවෙයි. මෙන්න හෑෂ් ලකුණකුයි 6 දිනක් ඉන්නවා. මේකට අපි කියනවා ෂඩ්දශමක වර්ණකේතය. එතකොට පාට හඳුන්වලා දෙන්න HTML වල පාවිච්චි කරන මෙතන විතරක් නෙමෙයි HTML වල වර්ණ නිරූපණය කරන්න පාවිච්චි කරන ක්‍රමයක් තමයි වචනේ ලියන්නත් පුළුවනි. එහෙම නැතිනම් මේ අනිත් ක්‍රමය ෂඩ්දශමක වර්ණකේතය කියන එක ලියන්නත් පුළුවන්. ෂඩ්දශමක වර්ණකේතය කියන්නේ හෑෂ් ලකුණෙන් පටන් ගන්න ෂඩ්දශමක ඉලක්කම් 6ක්. හෑෂ් ලකුණෙන් පටන් ගන්න ෂඩ්දශමක ඉලක්කම් 6ක්. ඒගොල්ලෝ හැමතිස්සෙම යම් කලර් එකක් වර්ණයක් නිරූපණය කරනවාමයි. ඒගොල්ලන්ව ලියන්නේ උද්දෘතකම ඇතුලේ. හරි මොකද හෑෂ් ලකුණ තියෙනවා A B C වගේ ඉංග්‍රීසි අකුරුත් සෙට් වෙනවනේ ෂඩ්දශමක වල. ඒ නිසා උද්දෘතකම ඇතුලේ ලියන්න ඕනේ. එතකොට කොහොමද මේගොල්ලෝ මේ පාටක් හදලා දෙන්නේ? ඒක හරි ලේසි. එතකොට ෂඩ්දශමක වර්ණකේතය ගැන මේක සටහන් කරගත හැකි 7 වෙනි පිටුවේ තියෙනවා. අර කෙටි කඩේ උඩ ලියලා තියන්න වර්ණයේ සඳහා වන ෂඩ්දශමක කේතය ලබා දීම වර්ණයේ සඳහා වන ෂඩ්දශමක කේතය ලබා දීම කියලා. එතකොට ෂඩ්දශමක වර්ණකේතය ගැන පොඩි විස්තරයක් දාගන්න 7 වෙනි පිටුවේ පල්ලෙහා පොඩ්ඩක් ඉඳ තියෙනවනේ. ඒ වගේ තැනක මේ කොටස ලියලා තියාගන්න. ෂඩ්දශමක වර්ණකේතය කියලා කියන්නේ සංදර්ශකයක් හරහා, ඒ කියන්නේ මේ ඩිස්ප්ලේ එකක් මොනිටර් එකක් හරහා ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක හරහා පෙන්වන්න ඕන වර්ණය අර්ථ දක්වන්න පාවිච්චි කරන ක්‍රමය. හෑෂ් ලකුණෙන් ආරම්භ වෙච්ච ෂඩ්දශමක ඉලක්කම් 6ක් තමයි තියෙන්නේ. එතකොට කොහොමද මෙයා වැඩ කරන්නේ? මතකද අපි ඉගෙන ගත්ත දෙවෙනි පාඩමේදී සංදර්ශකවල වර්ණ හදන්නේ RGB කියන මෝඩ් එකට. ඒ කියන්නේ රතු, කොළ, නිල් කියන වර්ණ තුන මිශ්‍ර වෙලා තමයි සියලු වර්ණ හදන්නේ. එතකොට මේ ෂඩ්දශමක කේතයෙන් කරන්නේ රතු, කොළ, නිල් වර්ණ අනුපාතයක් පෙන්වනවා. ඒ කියන්නේ මෙතන පාට රතු මෙච්චරකින්, කොළ මෙච්චරකින්, නිල් මෙච්චරකින් හදන්න කියලා උපදෙස් දෙන්න. උදාහරණ කෝඩ් එකක් ඔන්න මම ලිව්වා. #47.52.8f. බලමු මෙයා කොහොමද වැඩ කරන්නේ කියලා. එතකොට මේ ඉලක්කම් 6න් අපි මුලින්ම කරන්න ඕන දේ තමයි ඉලක්කම් දෙක වෙන් කරගන්නවා. හත් මුල් දෙන්න, ඊළඟ දෙන්න, අන්තිම දෙන්න. පිළිවෙල හඳුන්වලා තියෙන්නේ මෙහෙමයි. පළවෙනි ඉලක්කම් දෙක රතු පාට ගැන. දෙවෙනි ඉලක්කම් දෙකෙන් කියන්නේ කොළ ගැන. අන්තිම ඉලක්කම් දෙකෙන් කියන්නේ නිල්. RGB නේ red, green, blue. ඔය තියෙන්නේ ෂඩ්දශමකයි. ඒ නිසා අපි කොච්චරද මේ පාට තුනේ අනුපාතය කියලා තේරුම් ගන්න මේවේ වටිනාකම් හොයමු. පුළුවනිනේ ෂඩ්දශමක ඉලක්කමක් දුන්නාම වටිනකම බර සාධක දාලා වැඩි කරලා එකතු කරලා ඔන්න මම හෙව්වා. 47 16 පාදයෙන් ගත්තොත් වටිනකම 71යි. 52 16 පාදයෙන් ගත්තොත් වටිනකම ඉන්නේ 82යි. 8f කියන්නේ 143යි. ඔයගොල්ලොත් ගාන හදලා බලන්න. දැන් මොකක්ද මේ කියන්නේ? රතු කොටස් 71කුයි, කොළ පාට කොටස් 82කුයි, නිල් පාට කොටස් 143කුයි ගෙනල්ලා එකට මිශ්‍ර කරාම හැදෙන පාට. ඔන්න ඔය වගේ ෂඩ්දශමක වර්ණකේතය හැමතිස්සෙම අනුපාතයක් විදිහට පාට ගැන උපදෙසක් ලබා දෙනවා.
ඔන්න මතක තියාගමු. ඒතර ආයි දවසක මම මේක කියලා දෙන්නේ නැහැ. මේ අර්ථ දැක්වීම තව තැන් අපිට ඕන තරම් හම්බ වේවි. ෂඩ්දශමක වර්ණකේතයේ වටිනාකම ලෙස පාවිච්චි වෙන අනූපදේශකේත. සටහන් කරලා තියාගන්න එක හරි. ඊළඟ කාරණේ තමයි වචනයක අකුරු ප්‍රමාණය වෙනස් කරලා විදහන්නේ කොහොමද? මෙතන බලන්න විදහීම u කියන එක අනිත් වචනවල අකුරු සයිස් එකට වඩා විශාලයි. කෝඩ් එකේ u කියන එක වට කරලා ෆොන්ට් උසුලණයෙන් අනූපදේශකේතයක් අරගෙන සයිස් සමානයි 7යි px උද්දෘත ක්‍රමාණයයි එයා සංඛ්‍යාත්මකයි. එතකොට සයිස් එක හදන්න නම් වෙනස් කරන්න නම් අපි ලියන්න ඕන සයිස් කියන අනූපදේශකේතේ. වටිනකම දෙන්න තියෙනවා යුනිට් එකක් පික්සල් කියලා. මතකනේ පික්සල් අර පික්සල් කියන එකම තමයි. එතකොට පික්සල් කියන යුනිට් එක පාවිච්චි වෙනවා HTML වල ඉස්සරහටත් අපිට හම්බ වෙවි දිගපළලවල් ප්‍රමාණවල් හදන්න පාවිච්චි කරන යුනිට් එක. එතකොට පික්සල් වලින් අපිට පුළුවනි ප්‍රමාණය දෙන්න. එතකොට px කියන අගය අගට දැම්මහම හරි. එතකොට ඔබට ඇහෙන් බලලා ප්‍රමාණය මතක තියාගන්න හොයාගන්න හැකියාවක් ඕන වෙන්නේ නැහැ. පේපර් එකේ ප්‍රශ්නෙත් එක්ක ඕගලන්ට පික්සල් මෙන්න මෙච්චර සයිස් එකකින් විදහන්න කියලා කියාවි. ඒතර ගන්න කරන්න තියෙන්නේ සයිස් සමානයි කියලා ඒ වටිනකම px අකුරුත් එක්ක ලිව්වනම් හරි. එහෙනම් ඔන්න අකුරු ප්‍රමාණය වෙනස් කරන්න පාවිච්චි කරන ක්‍රම දෙකක් තියෙනවා. ඇත්තටම මේ පළවෙනි ක්‍රමය. එතකොට එතන 7 වෙනි පිටුවේ තියෙනනේ වචනයක අකුරු ප්‍රමාණය වෙනස් කිරීම තිත්තිලි දෙක මත ලියා ගන්න. මේ සඳහා ෆොන්ට් උසුලණය තුල සයිස් අනූපදේශකේතය භාවිතා කරයි. ඊට පස්සේ පොඩි කඩේ ඇතුලේ ලියන්න වටිනාකම පික්සල් වලින් ලබා දීම. එතනම ලියලා තියාගන්න ඉලක්කම සමග px දක්වයි. ඉලක්කම සමග px දක්වයි. දොර මේ දෙන්න පුළුවන් ලොකුම වටිනකම තමයි මේකට 7යි px. ඒකත් අමතර දෙයක් එතන ඉඳ තියෙන නිසා ඕනනම් ලියන්න සයිස් සමානයි කියලා 7 තමයි ලියන්න පුළුවන් ලොකුම ඉලක්ක. මොකද 10 15 20 50 100 මොනවා ලිව්වත් 7 කියන සයිස් එකට වඩා ලොකුවට විදෙන්නේ නේ. ඒ කියන්නේ වැඩක් ගන්න පුළුවන් ලොකුම ඉලක්කම තමයි 7 කියන ප්‍රමාණය. එතකොට මේක ගණන පුළුවන් අනිත් එක තමයි සාපේක්ෂයි. ඒ කියන්නේ සයිස් එක ලියන්න පුළුවන් ධන හරි ඍණ හරි ලකුණත් එක්ක මේ වගේම. එතකොට ධන 3 කියන එකෙන් කියන්නේ පෙරනිමි සයිස් එකක් තියෙනවනේ. ඒ කියන්නේ I like friend වගේ වේ සයිස් එක පෙරනිමි. ඇයි? අපි ඒවට සයිස් සමානයි ලියලා නැහනේ. එතකොට ඩිෆෝල්ට් එක. අන්න ඒ පෙරනිමි අකුරු ප්‍රමාණයට වඩා සයිසස් 3ක් වැඩියෙන් විදහන්න කියන එක තමයි ධන 3 කියන එකෙන් කියවෙන්නේ. එතකොට ධන හෝ ඍණ ලකුණත් එක්ක දුන්නොත් සාපේක්ෂයි. මොකක්ද ඒකෙන් කියන්නේ? පෙරනිමි අගයට සාපේක්ෂව ලබා දීමක් තමයි එතනදි වෙන්නේ. එතකොට 7 වෙනි පිටුවේ කෙටි කඩේ අන්තිම කෙටි කඩේ වලට ලියන්න පුළුවන් පෙරනිමි අගයට සාපේක්ෂව වටිනාකම ලබා දීම. පෙරනිමි අගයට සාපේක්ෂව වටිනාකම ලබා දීම. එතන කඩේ උඩ ලියන්නේ යටතේ ධන හෝ ඍණ ලකුණ සහිතව සංඛ්‍යාව දක්වයි. ධන හෝ ඍණ ලකුණ සහිතව සංඛ්‍යාව දක්වයි. එතකොට ධන කියන්නේ වැඩි සයිසස් 3ක් වැඩියෙන්. එතකොට මේ තව උදාහරණයක් u කියන එකට අදාළව කෝඩ් එක බලන්න සයිස් සමානයි ඍණ 2. පෙරනිමි මට්ටමට වඩා සයිසස් දෙකක් අඩුවෙන්. ඒ නිසා බලන්න විදහීම තුල මොකද උනේ? u කියන එක මේගොල්ලන්ට වඩා අඩු අකුරු සයිස් එකකින් තමයි විදහෙන්නේ. එහෙනම් සයිස් තමයි අනූපදේශකේතේ සමානයි කියලා px අගයක් දෙන්නත් පුළුවන්. සමානයි කියලා ධන හෝ ඍණ වටිනකමක් දෙන්නත් පුළුවනි. එහෙනම් ඔන්න ඔය කියන අනූපදේශකේත තුනක් අපි එහෙනම් දැක්ක පාවිච්චිට ගන්න පුළුවන් ෆොන්ට් කියන උසුලණය ඇතුලේ. පාට හදන්න කලර්, ප්‍රමාණය හදන්න සයිස්, අකුරු වර්ග වෙනස් කරන්න ෆේස්. ඊළඟට අපි යමු 8 වෙනි පිටුවට ටියුට් එකේ. ඒකේ වෙබ් පිටු සඳහා ටයිටල් භාවිතය කියන එක ගිය සතියේ කතා කරපු කොටසක්. හරි. ඒ නිසා දැන් අපි යමු ඡේද කියන කොටසට. ඡේද පැරග්‍රාෆ් අපි සාමාන්‍ය විවහාරේ පොත් ලියනකොට රචනා ලියනකොට පාවිච්චි කරනවානේ ඡේදයක් කියන එක. එතකොට හැබැයි HTML වලට ආවම ඡේදයක් කියන එකේ භාෂාවේ අර්ථයෙන් හිතන්න යන්න එපා. ඡේදයක් කියන්නේ කොයි වගේ විදහීමක් තියෙන කෙනෙක්ද? අපිට ඕනේ විදහීම දිහා බැලුවාම අඳුනගන්නනේ මේක ඡේදයක්ද කියලා. ඒතර ලක්ෂණය තමයි පෙර හා පසු පේලි පරතර සහිතව විදහෙන අයට අපි කියනවා ඡේදයක්. දැන් බලන්න මෙතන a computer is කියන තැන ඉඳන් kind of problem කියන තැන දක්වා ගත්තොත් මේ තනික් පේලි දෙක ඉහළිනුත් පේලි පරතරයක් තියෙනවා, පහළිනුත් පේලි පරතරයක් තියෙනවා. ඒ නිසා මෙයා ඡේදයක් විය යුතුයි.
මීට අදාළව ගත්තත් එහෙමනේ ඉහළින් පේලි පරතරයක් තියෙනවා පහළිනුත් පේලි පරතරයක් තියෙනවා. එහෙනම් මෙයා කවුද? ඡේදයක්. ඒතර අද අපි අර ගෙදර වැඩ කතා කරද්දී කිව්වා මේ වගේ පේලි පරතරයක් ආවොත් BR ඒවා දෙකක් ලියන්න. දැන් මම කියනවා පේලි පරතරයක් ආවොත් ඡේදයක් කියලා. එතකොට විභාගයට ආවොත් මොකක්ද කරන්නේ? මතක තියාගන්න මෙතනින් පස්සේ ඒ කියන්නේ විභාගයටත් එහෙමමයි පේලි පරතර තිබ්බොත් ඒක ඡේදයක් විදිහට ගන්න BR ඒවා දෙකක් දාන්නේ නැහැ. ඒක තමයි සම්මතය. මොකද පෙර හා පසු පේලි පරතර සඳහා ඡේද ලෙස ලිවීමයි කරන්නේ BR දෙකකින් කරන්නේ නැහැ. හැබැයි එහෙම කරන්න පුළුවන් බව ඔයගොල්ලෝ දැනන් ඉන්න ඕනේ. මොකද ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක් දුන්නොත් BR දෙකක් දාලා මොකක්ද වෙන්නේ කියලා. ඒ නිසා ඒක හොඳට ඔන්න ඔළුවේ තියාගන්න ඕනේ. එහෙනම් අපි බලමු කොහොමද ඡේද විදහන්නේ. ඒතකොට ඡේද නිරූපණයට දාලෝ පළවෙනි පේලි හැමම ලියලා තියාගන්න පෙර හා පසු පේලි පරතර සහිතව විදෙහි කියන එක. ඒතකොට ඡේද නිරූපණයට පාවිච්චි කරන උසුලනය තමයි P කියන යුගල උසුලනය. ඒතකොට ඡේදයක් වෙන්න ඕන කොටස P කියන යුගලයෙන් වට කරාම ඒ කොටස පෙර හා පසු පේලි පරතරත් එක්ක විදෙහෙනවා. මම මේකේ කඳ කොටස විතරයි ලිව්වේ මෙතන ඉඩමට මදි වෙන නිසා. එතකොට බලන්න computer is a general purpose කියන තැන ඉඳගෙන kind of a problem කියන තැන වෙනකම් P වලින් වට කරලා. ඒ නිසා ඒ දෙන්නට පෙරපසු පේලි පරතර සහිතව ඉන්නවා. මෙතන device has been used to කියන තැන ඉඳන් rod is 1 කියන තැන වෙනකම් තවත් P උසුලනයකින් ආවරණය කරලා. ඒ නිසා ඒක වෙනම ඡේදයක් ලෙස විදහිලා තියෙනවා. එහෙනම් P කියන උසුලනය තමයි ඡේද විදහීම ලබා දෙන්නේ. ඒක ලියලා තියන්න P යුගලයේ P ආරම්භක P අවසාන භාවිතා කරයි. ඊට පස්සේ 9 වෙනි පිටුව ඔයගොල්ලන්ගේ ඡේදේ ඔයගොල්ලන්ගේ ටියුට් එකේ ඊළඟ කාරණේ තමයි ඡේදවලට අදාළව අපි කතා කරන්නේ එකෙල්ල කිරීම. එකෙල්ල කිරීම කියන වචනේ තේරුම තමයි align එක. මේ වචනේ මතක තියාගන්න සිංහල වචනේ අපිට නිතර ඕන වෙනවා ඉස්සරහට අපේ මේ 10 වෙනි පාඩමේදී align එක. එතකොට ඡේදයක් ගත්තොත් align එක අපි දැක්ක කලින් උදාහරණ විදිහට වම් පැත්තට තියෙන්නේ. මේ පටන් ගන්නෙ වමනේ. වමේ ඉඳන් දකුණට තමයි ඡේද ලියවෙන්නේ. ඒක පේනවා මේ ඉඩ දකුණින් ඉතුරුනා කියන්නේ වමේ ඉඳන් දකුණට තමයි පේලි එන්නේ. ඒ නිසා align එක වම. හැබැයි ඒ එකෙල්ල වීම අපිට වෙනස් කරගන්න ඕන නම් ඕකට තියෙනවා අනූපදේශකේතයක් align. align කියලා ලියලා අපිට ඕන නම් දෙන්න පුළුවන් වටිනාකම left කියලා. එහෙම නැත්නම් center කියලා. එහෙම නැත්නම් right කියලා. ඒතර වචන නිසා උද්දෘතකම ඇතුලේ ලියන්නේ. ඒතර line සමානයි left කිව්වොත් මේ පළවෙනි ඡේදේ වමට කෙල්ලයි. දෙවෙනි ඡේදය ඔයගොල්ලන්ට පේනවා ලියලා තිනවා line සමානයි center. ඒ නිසා මේ ඡේදේ මැදට කෙල්ල වෙලා මේ. අන්තිම එකේ ලියලා තිනවා line සමානයි right. ඒ නිසා මේ ඡේදේ දකුණටයි කෙල්ල වෙලා තියෙන්නේ. ඒතකොට කෙල්ල වීම හොයන්න පුළුවන් මේ වගේ පේලියක් අඩු වුණොත් හිස් වුණොත් හොයත හැකි. හිස් තැන තියෙන දකුණේ නම් වමට කෙල්ලයි. දෙපැත්තෙන් සමසමව නම් මැදට කෙල්ලයි. හිස් තැන වමේ නම් දකුණට කෙල්ලයි. ඒතර ඇත්තට මේ align සමානයි left කියන එක ලියන්න අවශ්‍ය නැහැ. මොකද ඒක default එක පෙරනිමි. නිකම්ම P විතරක් ලිව්වත් එයා ඉන්නේ වමට කෙල්ල වෙලා නේද? අර මෙතන note එක සම්පූර්ණ වෙන්න ඕන නිසා තමයි මම ඒක වෙනම පෙන්නලා තියෙන්නේ. එහෙනම් ඡේදය කෙල්ල කිරීමට අදාළව ලියා ගන්න P උසුලනය තුල විශාල කුඩා P තුල align අනූපදේශකේතේ භාවිතා කරයි. එහි වටිනාකම ලෙස left, center, right භාවිතා කළ හැක. එහි වටිනාකම ලෙස left, center, right භාවිතා කළ හැක. පෙරනිමියගේ left way. default එක left. විභාගයට අහනවා හිටපු ගමන් ඕවා. පෙරනිමියගේ left way. ඒතර ඡේදවලට අදාළව පෙරනිමි left. ඊළඟට අපි යමු ශීර්ෂවලට 10 වෙනි පිටුව. ඒතර ශීර්ෂ කියලා කියන්නේ අන්තර්ගත සඳහා වන මාතෘකා තමයි අපි ශීර්ෂ headings කියලා හඳුන්වන්නේ. අන්තර්ගතය සඳහා වන මාතෘකාවක් අපි කියනවා ශීර්ෂයක් කියලා. ඒතර 10 වෙනි පිටුවේ ලියලා තියාගන්න එක. ඒතර ශීර්ෂ හඳුන ගන්න තියෙනවා ලක්ෂණ තුනක්. එකක් තමයි පෙර හා පසු පේලි පරතර දෙනවා ඡේද වගේ. හැබැයි ඊට වඩා වෙනසක් තියෙනවා මෙයාගේ තද පැහැයෙන් තමයි විදෙන්නේ බෝල්ඩ් වෙනවා. දැන් ඡේද P වලින් වට කරාට බෝල්ඩ් වෙන්නේ නෑනේ. හැබැයි ශීර්ෂයක් හැදුවොත් එයා පේලි පරතර වගේම බෝල්ඩ් වීමත් පෙන්වනවා. ඒ වගේම තුන්වෙනි එක ගොඩක් වෙලාවට අකුරු ප්‍රමාණය පෙරනිමි අකුරු ප්‍රමාණයට වඩා ලොකුයි. ඒ කියන්නේ පිටුවේ අනිත් අයගේ අකුරු වලට වඩා ෆොන්ට් සයිස් එක ලොකුවට එනවා. එහෙනම් ඔන්නෝම තමයි අපි ශීර්ෂ හඳුනගන්නේ. ඒතර 10 වෙනි පිටුවේ පළවෙනි තිත්තිල් තුන උඩ මේ ටික ලියා ගන්න. ඒතර ශීර්ෂ හදන්න පාවිච්චි කරන්න පුළුවන් උසුලනය මොකක්ද? ශීර්ෂ නිර්මාණය සඳහා පාවිච්චිට ගන්න උසුලනය තමයි H1.
ප්‍රධාන උසුලනය H1 යුගලයි. මෙතන බලන්න කම්පියුටර් කියන එක්කෙනා මේ කෝඩ් එකේ H1 වලින් වට කරලා තියෙනවා. විදහීම කම්පියුටර් කියන එක්කෙනා බෝල්ඩ් වෙලා පෙර හා පසු පේලි පරතර එක්ක මේගොල්ලන්ට වඩා විශාල අකුරු සයිස් එකකින් ෆොන්ට් සයිස් එකකින් විදහෙනවා. හැබැයි අකුරු විශාල කරන්න මේකේ ෆොන්ට් සයිස් ලියලත් නැහැ. බෝල්ඩ් වෙන්න B ලියලත් නැහැ. පේලි පරතර එන්න BR හෝ P ලියලත් නැහැ. ඒ ඔක්කොම මේ H1 විසින් පෙන්නලා දෙන මවලා දෙන ගුණාංග වෙනවා. එහෙනම් ඔන්න H1 එකක් අඳුනගන්නේ ওই විදිහට. ශීර්ෂයක් අඳුනගන්නේ ඔන්න ඔය ක්‍රමයට. ඒතර ඒක ලියලා තියාගන්න 10 වෙනි පිටුවේ තියෙන කෙටි කඩ උඩ ශීර්ෂ නිර්මාණය සඳහා වන ප්‍රධාන උසුලනය H1B. ඊළඟට අනුමාත්‍රිකා නිරූපණය කිරීම සඳහා මේ H1ට අමතරව තවත් 5 දෙනෙක්ව අර්ථ දක්වලා තියෙනවා H2, H3, H4, H5, H6 කියලා යුගල උසුලන පහක්. එතකොට මේ හැමෝම පෙර හා පසු පේලි පරතර දෙනවා. තද පැහැයෙන් විදහනවා. වෙනස තියෙන්නේ ෆොන්ට් සයිස් එක. H1 තමයි ලොකුම ෆොන්ට් සයිස් එක. H2 වලින් වට කරොත් ෆොන්ට් සයිස් එක ඊට වඩා ටිකක් අඩුයි. H3 වෙනකොට තව ටිකක් අඩුයි. H4 වෙනකොට තව ටිකක් අඩුයි. එහෙනම් H6 තමයි අඩුම ෆොන්ට් සයිස් එක විදහන කෙනා. ඒ නිසා දෙවෙනි තිත්තිරි තුන උඩ ලියා ගන්න පුළුවන් අනුමාත්‍රිකා නිර්මාණය සඳහා පහත උසුලන අර්ථ දක්වා ඇත. පෙර හා පසු පේලි පරතර සහිතයි සියල්ලෝම අනුලක්ෂණ තද පැහැයෙන් විදහනවා. වෙනස තියෙන්නේ අකුරු වර්ගය තුල. මේ තියෙන උදාහරණේ කඳ කොටස ලියලා තිනවා heading 1 කියලා මුලින්ම H1 ඇතුලේ, දෙවෙනුවට ලියලා H2 ඇතුලේ, තුන්වෙනුව ලියලා H3 ඇතුලේ, ආයෙ ලියලා H4 ඇතුලේ, H5 ඇතුලේ, අන්තිමට මේ 6 ඇතුලේ. විදහීම බලන්නේ හැමෝම බෝල්ඩ්. හැමෝම පේලි පරතර තියෙනවා. හැබැයි අකුරු ප්‍රමාණය එන්න මොකෝ වෙන්නේ? අඩු වෙනවා. ඒක තමයි H1 සිට H6 දක්වා යනකොට ෆොන්ට් සයිස් එකට වෙන බලපෑම. ඒතර ගොඩක් වෙලාවට ප්‍රායෝගිකව පාවිච්චි කරන්නේ H1 එකයි H2 එකයි. ඊට වඩා පහළ තියෙන ඒ සාමාන්‍යයෙන් පාවිච්චි වෙනවා අඩුයි. ඊට පස්සේ ශීර්ෂවලත් අපිට align එක හදත හැකි. align එක වань පේනවනේ මේ H1 වේවා H5 6 වේවා හැමෝම ඉන්නේ left align එකේ නේද? හැබැයි ඒක තමයි default එක පෙරනිමි තත්ත්වේ. හැබැයි මැදට හෝ දකුණට ගන්න ඕන නම් P වල වගේමයි align අනුපදේශකයේ පාවිච්චිට ගන්න පුළුවන්. එතකොට 10 වෙනි පිටුවේ අන්තිම තිත්තිරි පේලි දෙක ශීර්ෂ සඳහා කෙල්ල කිරීම සැකසීම එතන ලියන්න පුළුවන් align අනුපදේශකයේ භාවිතා කරයි. වටිනාකම ලෙස left, center හෝ right ලබා දිය හැක. වටිනාකම ලෙස left, center හෝ right ලබා දිය හැක. පෙරනිමි අගය left way. ඒතර මුලින්ම තියෙන H1 එකක් align center. ඒ නිසා මෙයා මැදට කෙල්ලයි. ඊළඟට තියෙනවා H2 එකක් align left ලියලා. ඒ නිසා එයා වමට කෙල්ල වෙලා. ඊ අන්තිමටම තියෙනවා තව එකක් H3 එකක් align right. ඒ නිසා එයා දකුණු පැත්තට කෙල්ල වෙලා. ඊළඟට ගත්තොතින් එහෙනම් ඔච්චරයි ශීර්ෂ ගැන ඉගෙන ගන්න තියෙන්නේ. අපි අද අන්තිමටම කතා කරන්න යන මාතෘකාව තමයි තිරස් රේඛාවන්. 11 වෙනි පිටුවට අපි යමු. අපිට පුළුවනි වෙබ් පිටුවක් තුල තිරස් රේඛා විදහීමක් කරන්න. එතකොට මේවට අදාළ පොදු ගුණාංග ටික මුලින්ම කිව්වොත් තිරස් රේඛාවක් විදහනකොට බ්‍රවුසරේ අතරික්ස්වේ වම් කොනේ ඉඳන් දකුණු කෙළවරට මෙයා විදහෙනවා. ඒක වෙනස් කරත හැකි අනුපදේශ පාවිච්චි කරලා. නමුත් ඩිෆෝල්ට් එක එහෙමයි. පෙරනිමි තත්ත්වේ වගේ. තිරස් රේඛාත් පෙර හා පසු පේලි පරතර තියාගන්නවා. විදහෙන පාට කළු පාට. තිරස් රේඛාවක් විදහන්න ඕන නම් ලියන්න ඕනේ HR කියන උසුලනය. මේක යුගල නොවන උසුලනයක්. ඒ නිසා 11 වෙනි පිටුවේ පළවෙනි තිත්තිරි උඩ ලියලා තියන්න HR උසුලනය පාවිච්චි කරන්න තියෙන්නේ. එතකොට විදහීම පේන ඔයගලන්ට hello friend මේ මැද්දි වෙන්න තිරස් රේඛාවක්. ඔය වගේ තමයි තිරස් රේඛාව වදින්නේ. කෝඩ් එක hello friend මැද්දේ ලිව්වා HR කියන යුගල නොවන උසුලනය. එහෙනම් තිරස් රේඛා විදහන්න තියෙන උසුලනය තමයි HR කියලා කියන්නේ. ඊළඟට අපිට පුළුවන් තිරස් රේඛාවේ මේ පළල අපි කැමති ගානකට හදන්න. මොකද අපි කියවනේ යා වම් කොනේ ඉඳන් දකුණු කොනටම යනවා කියලා. ඒ අපි කැමති ගානකට හදන්න ඕන නම් පාවිච්චි කරන්න පුළුවන් අනුපදේශකේතයක් තියෙනවා with
WIDTH. එතකොට 11 වෙනි පිටුවේ දෙවෙනි තිත්තිරිය උඩ ලියා ගන්න. HR උසුලනය තුල with අනුපදේශකේතය භාවිතා කරයි. එතකොට ඒකෙන් අපිට පුළුවන් යාගේ පළල හදාගන්න වටිනාකම දෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එක ක්‍රමයක් තමයි පික්සල් අගය දෙන්න පුළුවන්. බලන්න මේ කෝඩ් එක hello සහ friend අතර HR එකට ලියලා with සමානයි 400යි px. එහෙනම් මේ තිරස්ස රේඛාව පික්සල් 400කට දිගකිනුයි විදෙන්නේ. එතකොට මේ වගේ අපිට මේ ඉලක්කම වෙනස් කර දෙන්න පුළුවන්. එතකොට 11 වෙනි පිටුවේ 3 වෙනියට තියෙන තනි කඩිය උඩ ලියා ගන්න දෙවෙනි ක්‍රමය අපිට ඕනනම් පුළුවන් ප්‍රතිශත වටිනකමක් මේ වගේ දෙන්න. බලන්න මෙතන with සමානයි 50යි 100ට. මොකක්ද ඒකෙන් කියන්නේ අතරික්සු පළලේ අතරික්සුවේ පළල 150ක පළලක් ඇතුව. ඒ කියන්නේ බ්‍රවුසර් එකේ පළල 100යි පික්සල් නම් තිරස් රේඛාව පික්සල් 50යි. හැබැයි ලොකු මොනිටර් එකකින් බලනවා නම් පික්සල් 1000ක් විතර පළල. එතකොට පික්සල් 500ක පළලක් පෙන්වනවා. ඒ වගේ ප්‍රතිශතයක් ලෙස පළල with සමානයි කියන එක ලියන්න පුළුවනි. එතකොට මේ ප්‍රතිශතය මොකක්ද? අතරික්සු පළලට අනුපාතයක් විදිහට තිරස් රේඛාවේ පළල. එතකොට 100ට ලකුණත් එක්කයි ලියන්නේ. උද්දෘතකම දාන්නේ නැහැ මෙතනත් සංඛ්‍යාත්මක නිසා. එහෙනම් තිරස් රේඛාවක පළල හදන්නේ with අනුපදේශකේතය පාවිච්චි කරලා. ඊළඟට අපිට පුළුවන් තිරස් රේඛාවේ ඝනකම වෙනස් කරන්න. එතකොට මේක ලියා ගන්න පුළුවන් 11 වෙනි පිටුවේ අන්තිම තිත්තිල් පේලි දෙක. තිරස් රේඛාවේ ඝනකම වෙනස් කරන්නේ size අනුපදේශකේතය පාවිච්චි කරනවා. ඒකේ වටිනකම අපි පික්සල් වලින් දෙනවා. දැන් මෙතන HR එකේ ලියලා තිනවා size සමානයි 10යි px. එතකොට මේ තිරස් රේඛාවේ බලන්න තියෙනවා ඝනකම වැඩි වෙලා කලින්ට වඩා. එතකොට මේ ඝනකම පික්සල් 10ක් වෙනවා. එතකොට මේක 20යි පික්සල් කිව්වොත් මේ ඝනකම දෙගුණයක් වැඩි වේවි. එහෙනම් size සමානයි කියලා අපිට පුළුවන් තිරස් රේඛාවේ ඝනකම හදන්න. ඊට පස්සේ ගත්තොත් තිරස් රේඛාවෙත් align එක හදත හැකියි. ඒතකොට තිරස් රේඛාවේ හැබැයි align එක පේන්න ගන්නේ with එක හැදුවොත් නේද? දැන් ඔයගොල්ලෝ පේනවනේ 11 වෙනි පිටුවේ තියෙන පළවෙනිම විදහීම නේද? align එක මොකක්වත් කියන්න බෑනේ. එයා වමේ ඉඳන් දකුණු කොනටම ඉන්නකොට. හැබැයි with එක පාවිච්චි කරලා එයා පුංචි කරොත් align එක පේන්න ගන්නවා. එතකොට ආයි පාරක් අවධානයෙන් බලන්නකෝ 11 වෙනි පිටුවේ දෙවෙනි තුන්වෙනි විදහීම. with එක අඩු කරපු ගමන් තිරස් රේඛාවේ ඉන්නේ මොන align එකේද? center වෙලා නේද ඉන්නේ. ඒක තමයි default එක. හැබැයි අපිට ඕන නම් යාව වමට හෝ දකුණට ගන්න පුළුවන් align අනුපදේශකේතේ උදව් කරගෙන. එහෙනම් HR වලත් align අනුපදේශකේතේ තමයි මේ වැඩේට පාවිච්චි කරන්නේ. එතකොට 12 වෙනි පිටුවේ මුලින්ම තියෙන තිත්තිල් පේලි තුන ඒක ලියන්න පුළුවන් align අනුපදේශකේතේ භාවිතා කරයි. එකෙල්ල වීම සැකසීමට align අනුපදේශකේතය භාවිතා කරයි. වටිනාකම සඳහා left, right හෝ center ලබා දිය හැකිය. වටිනාකම ලෙස left, right හෝ center ලබා දිය හැකිය. මොකද්ද පෙරනිමි? පෙරනිමියගේ center වේ. පෙරනිමියගේ center වේ. ඡේදවල align එකේ පෙරනිමි left. ශීර්ෂවල align එකේ පෙරනිමි left. හැබැයි HR වල align එකේ පෙරනිමි center. ඔය කටපාඩමේ තියාගන්න වෙනවා. හරි? එතකොට ඒ නිසා බලන්න මේ කෝඩ් එකේ මම with එක හැදුවා නැත්නම් align එක පෙන්න ගන්න බැරි නිසා 400 නිකම් ඉලක්කම ලිව්වොත් පික්සල් වලින් එන්නේ align එක ලිව්වා right. ඒ නිසා පේනව නේද තිරස් රේඛාව දකුණු පැත්තටයි ගිහිලා තියෙන්නේ. ඉඩ සම්පූර්ණයෙන්ම වමෙන් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. ඊළඟ අපි ගත්තොත් තිරස් රේඛාවේ වර්ණය සකස් කරන්න අපිට පාවිච්චියට ගන්න පුළුවනි color කියන අනුපදේශකේතය. COLOR. එතකොට ඒකේ වටිනකම වචනෙන් දෙන්නත් පුළුවනි. එහෙම නැතිනම් එයාගේ වටිනකම අපිට ෂඩ්දශමක වර්ණකේතයෙන් දෙන්නත් පුළුවන්කම තියෙනවා. එතකොට මෙතන බලන්න කෝඩ් එකේ ලියලා තියෙනවා HR color සමානයි red. වචනෙන් දීලා තියෙන්නේ. ඒ නිසා මේ තිරස් රේඛාව විදහෙන්න උනි කොහොමද? මේක දිගට මෙන්න උනා. මෙන්න මේ වගේ රතු පාටින් තමයි මේ තිරස් රේඛාව විදහෙන්න ඕනේ. රතු පාට එක්කෙනෙක්. ඒරුවන් පිනෝ ටියුට් එකක පෙන්නලා තියෙනවා. ඒතර ටියුට් එකේ තුන් ලියත හැකි 12 වෙනි පිටුවේ 3 වෙනි දෙවෙනියට තියෙන තිත්තිල් පේලිය උඩ කල අනුපදේශකේතේ භාවිතයෙන් වර්ණය සකසයි. වචනෙන් හෝ ෂඩ්දශමක කේතයෙන් ලබා දිය හැක. කල අනුපදේශකේතේ භාවිතයෙන් වර්ණය සකසයි. වචනෙන් හෝ ෂඩ්දශමක කේතයෙන් ලබා දිය හැකිය.
ඊළඟට තිරස් රේඛාවේ මැද සෙවණැලි ඇති කරන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ දැක්ක තිරස් රේඛාවේ ඝනකම වැඩි කරාම 12 වෙනි පිටුවේ පළවෙනි විදහීම ඒකේ මැද අවර්ණයි. හැබැයි ඝනකම වැඩි කරාට පස්සේ මැද ඕන්නම් පාට වෙලා තියෙන්න අපිට පුළුවනි no shade කියන වචනය පාවිච්චි කරන්න. no shade කියන්නේ අනූපදේශකේතයක් නෙවෙයි. මොකද සමානයි කියලා මොකක්වත් ලියවෙන්නේ නැහැ. නිකම්ම ලියන්න ඕනේ no shade කියලා. ඉංග්‍රීසියෙන් නම් වට කියන්නේ flag එකක් කියලා. සිංහල වචනයක් අපිට දීලා නැහැ. ඒ නිසා මම no shade පදේ කියලා ගන්නම්. එතකොට මම HR එකක් හැදුවා size එක 10ක් කරා. ඒ කියන්නේ 10යි පික්සල්. නිකම් ඉලක්කම ලිව්වහම HTML වල ඒකෙන් කියවෙන්නේ unit එක පික්සල්. no shade කියලා ලිව්වා. මෙතන capital simple අවුලක් නැහැ. හැබැයි මැද space නැහැ. no shade නෙවෙයි no shade එකට ලියන්න. එතකොට size එක 10 නිසා ඝනකම වැඩි වෙනවා. හැබැයි දැන් මැද පාට වෙලා තියෙන්නේ. 12 වෙනි පිටුවේ අන්තිම එකයි 12 වෙනි පිටුවේ පළවෙනි එකයි බැලුවම ඔයගලන්ට පේනවා ඇති වෙනස. එහෙනම් no shade වල බලපෑම ඒකයි. එතකොට 12 වෙනි පිටුවේ අන්තිම තිත්තිල් පේලිය උඩ ලියන්න no shade භාවිතයෙන් තිරස් රේඛාව මැද සෙවණැලි ඇති කළ හැක. no shade භාවිතයෙන් තිරස් රේඛාව මැද සෙවණැලි ඇති කළ හැක. නැත්නම් තිරස් රේඛාවේ මැද අඳුරු කළ හැක. කැමති විදිහ. එහෙනම් තිරස් රේඛා හා සම්බන්ධව ඔන්න ඔය ටික තමයි ඔයගොල්ලොත් එක්ක කතා කරන්න තියෙන්නේ. එහෙනම් මෙතනින් අවසන් වෙනවා අද දවස සඳහා මම ඔයගලන්ට උගන්වන්න බලාපොරොත්තු වුණු කොටස. ඒතර 12 වෙනි පිටුව දක්වා දැන් ටියුට් එකේ අපි සම්පූර්ණයි. ඒ වගේම අද ඉගෙන ගත්ත අනූපදේශකේත ගැන. උසුලන කීපයකුත් ඉගෙන ගත්තා නේද? H එකේ ඉඳන් H6ට ෆොන්ට් කියලා උසුලනයක්, P කියලා එක්කෙනෙක්, HR කියලා කෙනෙක්. ඒ වගේම අනූපදේශකේත කියන අලුත්ම සංකල්පය ඉගෙන ගත්තා. අනූපදේශකේතත් කීපයක්ම ඉගෙන ගත්තා නේද? align, ඊට පස්සේ size, width, color, face ඔය වගේ ඇහෙනේ. ඒ වගේ මේගොල්ලන්ට දෙන ඩිෆෝල්ට් එක පෙරනිමියගේනුත් දැන් මතක ඇති කියලා මං විශ්වාස කරනවා. එහෙනම් අද දවස සඳහා નિયમિત වැඩ ටික ඔච්චරයි. ඒ වගේම කලින් සතිය වගේම මම ඔයගලන්ට PDF ආකාරයෙන් WhatsApp group එකට යොමු කරනවා ක්‍රියාකාරකම් ටිකක් මේ දක්වා ඉගෙන ගත්ත ඒවයින්. එතකොට ලබන සතියේ පාඩමට ලෑස්ති වෙනකොට ඒ උත්තර ටික ලියලා ඒ කොලෙත් අරගෙන එන්න. ලබන සතියේත් මම පාඩම පටන් ගන්නකොටම ඒ ටික ඔයගලන්ට අද වගේ කියලා දෙන්න. එහෙනම් ඔගොල්ලෝ හැමෝටම බොහොම ස්තුතියි.